උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා කලපලුවාව රාජගිරිය නෙළුම් පෙදෙසෙහි පදිංචි කමනි කැටන්ගොඩගේ මහත්මිය විසින් මෙම සුමధుර ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2021 වර්ෂයේ නොවැම්බර් මාස 5 වන දින ජන්මදිනයේ යෙදුන කෞශල්‍යා සම්මානි කැටන්ගොඩගේ දයාබර දියණියට හා 2021 වර්ෂයේ නොවැම්බර් මාස 7 වන දින ජන්මදිනයේ යෙදෙන දීප්ති සුමුදිනී තිරිමාන්න සොහොයුරියටද නොවැම්බර් මාස ජන්මදිනයේ යෙදෙන ඥාතීන්ටද නිදුක් නිරෝගී සුවය ලැබීමට ආශිර්වාදයක්ම වේවා. සසර ගමන නිමා කර ගැනීමට අවශ්‍ය දහම් ඇස පාදා ගැනීමට මේ පින් හේතු වේවා. මෙම ධර්ම දානමය කුසල ශක්තියෙන් ජනිත වන පුණ්‍ය ශක්තිය 2017 වර්ෂයේ අප්‍රේල් මාස 29 වන දින මියගිය වසන්ත ගාමිණී කැටන්ගොඩගේ ස්වාමි පුරුෂයාටද ඔහුගේ මියගිය දෙමාපියන්ටද 1986 වර්ෂයේ පෙබරවාරි මාස 20 වන දින මියගිය HD ප්‍රේමරත්න ගුණසේකර පියාණන්ටද 2010 වර්ෂයේ සැප්තැම්බර් මාස 26 වන දින මියගිය JW චන්ද්‍රාවතී බොතේජු මෑණියන්ටද 2012 වර්ෂයේ පෙබරවාරි මාස 4 වන දින මියගිය ලිලියන් බියට්‍රිස් අමරසිංහ නැන්දාටද 2012 වර්ෂයේ දෙසැම්බර් මාස 7 වෙනි දින මියගිය ගාමිණී කුමාරසිරි ගුණසේකර සොහොයුරාටද 2016 වර්ෂයේ නොවැම්බර් මාස 6 වන දින මියගිය LP ජයමාන්න ගුරුමාතාවටද ඥාති පරම්පරාවල මියගිය සියලු ඥාතීන්ටද අනුමෝදන් වේවා. සුගතිගාමී භවවල ඉපදේවා. ඉක්මන් භවයකදී චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. දායකත්වයේ දරූ මව හා දරුවන් ඇතුළු සුජීවත්ව වාසය කරන පවුලේ ඥාතීන් සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් සැලසේවා. උතුම් නිවනින් නිවීමට යන මාර්ගය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ වන විට සියලු ලෝකවාසීන් මුහුණ පා සිටින කොරෝනා උවදුර මුළුමනින්ම තුරන් වී සියලු සත්වයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ පරිහාන ධම්මං ඔබික්කවේ දෙසිස්සාමි අපරිහාන ධම්මං ච. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා කාලය යොමු කරගත් ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, මාතෘකාව වශයෙන් රාගයෙන් ඇලී දෝෂයෙන් නොගැටී භවගාමී නොවීමට තරුණ විවාහපත් දරුවන්ගේ සිට වයස්ගත අය දක්වා ගිහි ජීවිතයේ කෙසේ හැසිරිය යුතුද යන්න පහදා දෙන්න. මේ තමයි මාතෘකාව. මීට අදාළ සූත්‍ර දේශනාවක් තෝරාගෙන කරුණු පැහැදිලි කරන්නත් පිළිවන්. ඊට වඩා මම කැමැති මේ මොහොතේ මගේ සහ ඔබගේ අත්දැකීම් පාදක කොටගෙන හැම සූත්‍ර දේශනාවක්ම ඉගෙන ගත්ත කරුණු මුල් කොටගෙන පොදුවේ කරුණු පැහැදිලි කරන්න. එවිට ඒකාකාරී වන්නෙත් නැහැ. තරුණ වයසේ සිට මහලු වයස දක්වා ස්ත්‍රී පුරුෂ සමාජයේ අයට රාගයෙන් නොඇලී දෝස් ද්වේෂයෙන් නොගැටී තව එක වචනයකුත් මම දොදන්න. මෝහයෙන් මුලා නොවී. ඔය මෝහය වෙන එකක් නෙවෙයි. රාගය තුලත් මෝහය තිබෙනවා, ද්වේෂය තුලත් මෝහය තිබෙනවා. ඒ දෙය වෙනසුනොත් එක නැතුවත් ඕක නොවන යම් මෝහයකුත් තිබෙනවායි කියලා සංයෝජන පෙළ තුල අපි දකිනවා. මිනිසා කවුද?
මිනිසා ස්වභාවයෙන්ම ස්ත්‍රිය හෝ පුරුෂයෙක්. මිනිසා ස්වභාවයෙන්ම තමන් දකිනහන දේවල් පරම සත්‍ය වශයෙන් හිතන, ඒවා තුළින් තමන්ට ලැබෙන දේ සැපතයයි හිතන කෙනෙක්. අගමක් නෑ එකට. ඕන කෙනෙකුට මේ ලෝකයේ පවතින පහසුකම් අනුව ගත් කල ඒ පහසුකම් යටතේදී මේ ලැබෙන්නා වූ සුඛය භුක්ති විඳින්නට අකමැති කෙනෙක් නෑ. ඒකට පහර වදිනකොට තමයි ඔය ටිකක් ඒ තැන්වල විරුද්ධ වීම, කලබල වීම ආදී දේවල් දකින්නේ. සුඛයට බාධා පැමිණෙන විට, සුඛයට බාධා පැමිණෙනකොට දුක්ඛ උපදිනවානේ. ඒ නිසා ඒ තමන් කැමති පරිදි සුඛ සහිත ජීවිතයක් ගෙන යන්නට දලිද්‍යම් බික්කවේ දුක්ඛං ගිහිනෝ කාමභෝගිනෝ. කාමභෝගී ගිහියාට දරිද්‍රතාවයේ දිලිඳුකම දුකක් ගෙනත් දෙනවා. ඒ නිසා ජලයේ නැතිකම, විදුලිය නැතිකම, දුරකථන නැතිකම, මහා මාර්ග නැතිකම, පාලම් බෝක්කු නැතිකම, රැකියාව නැතිකම, අඩුවෙන් බඩු ගන්න කැමති කට්ටියට බඩු මිල ඉහළ යාම, වැඩියෙන් බඩු විකුණන්න කැමති කට්ටියට බඩු මිල පහළ යාම, මේවා ඔවුන් සංසුන් කරන දේවල් වෙන්නේ නැහැ. ඔවුන්ගේ නිදහසට බාධා කරන දේවල් වෙනවා. බලන්න සමාධිය කල්පනා කරලා. ඔබ ගෑස් උඳුන ලිප එන්න මත්තෙන් ගම්බදව අලුතින් හදන ලිපක් හෝ නැත්නම් ලිපක ගිනි මොලවන්න පාවිච්චි කරන මූලය දන්නවද? ලිග්ගල. ලිග්ගල් දෙකක් උඩ භාජනය තියන්න බෑ. අවම වශයෙන් 3ක් 4කුත් උදව් කරගත්ත හැකි ඕනනම් 3ක් ඕනමයි. ලිග්ගල් තුර තමයි භාජනයේ ගිනිදා පැසෙන්නේ. ඉදවන්න පුළුවන්කමක් තියෙන්නේ. මේ වගේ මිනිසා කියලා කියන්නේත් දැවීමට උදව් වෙන ලිග්ගල් 3ක් තුල හටගත්ත තියෙනලද වළඳක් වගේ එකක්. ගින්දරෙන් වළඳේ තියෙන දේවල් තැම්බෙනවා වගේ මේ ලිග්ගල් 3 පාදක කොටගෙන ජීවත් වෙන්න හදන මිනිසාට හොයන සැපත ලැබෙන අතර නොසොයන දුකකුත් ඒ සහ ලුහු බැඳ එන බව තේරෙන්නේ නැහැ. ඔහු උපකල්පනය කරන්නේ ඒක ලෝකේ අපට කරන කරදරයක් විදියට. අන්නසේ ඔබට කරදර වීම සමාජයේ පවතින වරදක් වශයෙන් දකින මේ ඇස යසේ දැක්ම නිවැරදි නෑ. තථාගතයන් වහන්සේ ඇස පිටට හරවන්නේ නැතුව තමන්සට හරවලා බලන්න කියලා උගන්වනවා. මොනවාද අර ඔබේ ජීවිත දවන කවන ඔබ නැමැති වලද ලිප උඩ තියා තිබෙනා වූ ලිග්ගල් 3? ලෝභ, දේශ, මෝහ. ඔබ රාග කියන වචනේ පාවිච්චි කළේ ඒකට. රාග, කාම, ලෝභ පුංචි පුංචි වෙනස්කම් තිබුණත් ඇල්ම කියන පදයේ විකෘතිය ඊට එහා පැත්තේ යාම දක්වා යනකොට තමයි කාම රාග බවට පත් වෙන්නේ. ඔබ ඇලීම් කියලා තියෙන්නේ. දැන් ඔබේ පත්‍රිකාවේ ඇලීම් ගැටීම් පමණක් සඳහන් කළා. මුලාව පිළිබඳ ඔබට තියෙන අර්ථය වෙන එකක් වෙන්නේ නැති. නමුත් මේ ලිග්ගල් දෙක උඩ නෙවෙයිනේ තියලා තියෙන්නේ. මොහේ නැවත ලිග්ගලක් තියෙනවා. එන් ස්වභාවයෙන් මෙහෙනම් මේ ලිග්ගල් 3 තුල වළඳක් තියලා ගින්දර දැම්මොත් ඒකේ තියෙන ඒවා දැවෙන්න ඕනනේ. ඒක ස්වභාවයක්. ඒකේ හැටි ස්වභාවය කියන්නේ. එතකොට මිනිසාට මේ ස්වභාව ධර්මයෙන් මිනිස්කම ලබා දීමේදී
පැවැත්මට අවශ්‍ය ස්ත්‍රී පුරුෂ භාවයන් දෙකකට බෙදලා සමසම මේ සමාජයට එවනු ලබනවා. කරන්නෙක් නැති වුණාට පරිණාමීය වශයෙන්. ඒක දර්ශනය දහම පහළවීමට මත්තෙන් සමාජයේ සකස් වුණ ආකාරයක්. ඉතින් කවුරු කොහොම මේක විවේචනය කරත් වැරදි කිව්වත් මොන ආගමක් තුළ බහුතරයක් මේ මග තෝරා ගනු ලබනවා. හේතුව ඔවුන්ට පෙනෙන මට්ටමින් ඒ තමයි ඔවුන් ලබන සැප. ඒ තුළ තමයි ඔවුන්ට සැප තියෙන්නේ. ඒ ඉක්මවා යන සැපතක් පිළිබඳව අවධානය යොමු කරන්නට ඔවුන්ගේ දැක්ම දැනීම ප්‍රමාණවත් නැහැ. ඒ නිසා දහමෙන් ලබන ලෝකෝත්තර සංවරයට පෙර සංගමයක් සංවරයක් සඳහා එහෙම නැත්නම් ගැටුම් අවමය සඳහා රටවල් ආගම් ජාති යම් යම් නීති රාමුන් සකසා මේ තුළ ජීවත් වෙන්නේ කියලා ඔබට නීති රාමු ලබා දී තිබෙනවා. මේ නීති රාමු 100%ක් නිවැරදිත් නැහැ. ඔබට අවුල් නැතුව 100%ක් ජීවත් වෙන්න ලැබෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ සොයා ගැනීමනේ ලෝකේ යම් යම් දේවල් නීති රීති සම්පාදනය කළ සාමාන්‍ය ජනතාවගේ උගතුන්ගේ ප්‍රඥාවන්තයින්ගේ නෙමෙයි. ඔවුන්ගේ හඳුන්වා දීම් සොයා ගැනීම. ඉතින් මොන රටක ඔබ ඉපදුනත් ඒ රටේ පවතිනා වූ මේ නීති රාමුව තුල තමයි ජීවත් වෙන්න ඕන. තථාගතයන් වහන්සේත් රට සම්බන්ධයෙන් කතා කරමේ ඔබ යම් සම්මුතියක් පවතිනවා නම් ඊට එරෙහි වෙන්න එපයි කියලා කියනවා. නමුත් මේ කියන අරමුණු ඉටු කර ගැනීම තුළ සුඛයක් නැතුවා නොවේ. ඒක අපි කතා කරන ලබනවා කාම සුඛය. කාම සුඛය කියන එක හිතන්න එපා බාහිර දේවල් තියෙනවා ඒවා විඳින සුඛය කියන අර්ථයෙන් බලන්න පුරුදු වෙලා ඉන්නේ සමාජයේ. බාහිර දේවල් වල තමයි යමක් තියෙන්නේ ඒවයි අපි විඳින්නේ කියලා. නෑ. ඒවායේ ආශ්‍රයෙන් Taman කැමති පරිදි සකස් කරගත් දෙයක් තමයි විඳින්නේ කියන එක බුදුන් වහන්සේ පෙන්වා දෙන විශේෂිත දෙයක්. ඒක අමතක කරන්න එපා. ඔබට පෙනුනට රූපය තුළ, ශබ්දය තුළ, ගන්ධය තුළ, රසය තුළ, බාහිර කාරණා තුළ නැත්නම් ස්ත්‍රියට නම් පුරුෂයා තුළ, පුරුෂයාට නම් ස්ත්‍රිය තුළයි මේ සැප තියෙන්නේ කියලා. ඒක ඔබේ දැක්මට හරි. තථාගතයන් වහන්සේ මෙතන බාධකයක් පනවනවා. නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. අර ඔබට පෙනෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කොට ඇති බාහිර වස්තු විචිත්‍ර ලෝකයකට කියන්නේ. ඒක ඇති කාමයක් නැතිලු. ඉතින් මම නම් මේ බුද්ධ වචනේ ඊට පස්සේ හොයනවා ඇයි එහෙම වදාරන්නේ කියලා. එවිට ඊළඟ මුල් පදේ තියෙනවා සංකප්ප රාගෝ පුරුෂස්ස කාමා. පුරුෂයාට හෝ ස්ත්‍රියට කාමයේ කියන්නේ ඒවා ආශ්‍රයෙන් Taman කැමති අකමැති රුචි අරුචි පරිදි Taman විසින් හදාගත්ත ආයතනයක්. ඒක ඔබට අයිති දෙයක් කරනවම ලෝකෙ තියෙන දෙයක් නෙමෙයි. එහෙනම් ඒ රුචිකත්වය බින්න වෙන්නේ. බින්න රුචිකත්වය කියන විවිධාකාරයෙන් බෙදී යන්නේ එකම දෙයක් සම්බන්ධයෙන් එහි තිබෙන නිසා නෙවෙයි ඔබ බලන ආකාරය නිසා. ඔබේ සෞන්දර්ය වින්දනයට අනුව, ඔබේ පිරිහීමට අනුව, ඔබේ ද්වේෂයට අනුව, ඔබේ රාග ඒ වගේ ඔබ බලන හැඟීම් සහිත බවට අනුව තමයි මේක වෙනස් වෙන්නේ. මෙසේ මිනිසා ගැඹුරු දර්ශනයෙන් තොරව ජීවත් වීමට යාමේදී ළමා වයස, තරුණ වයස, මැදිවිය, මහලු විය අවසන් දක්වා යාමේදී ඒ ජීවිතවලදී ලබා ගන්නා වූ සතුටවල් තිබෙනවා ළමයින්ට වෙනම දෙයක්. අර පරිණාමීය තත්ත්ව විසින් තරුණියේදී ඔබට යම් උරුමයක් ලබා දෙනවා ස්වභාවිකවම. යම් වයසකදී නතර වෙනවා, විඳින්න බැරුව යන තැනකට එනවා. ආරම්භයක් තිබෙනවා. ආරම්භය 12 13 15 වුණාට නීති දාලා තිනවා 18 20 වෙනකල් ටිකක් ඉවසන්න කියලා. අවසානයේදී නීති දාන්නේ නැහැ. නිරෝගීව සිටියොත් සහ රෝගීව සිටීම තුළ ඒක කල් අවසන් වෙන්න කාලය වෙනස් වෙන්න පුළුවන්.
එතෙක් කල් එහෙම විඳින්න පුළුවන්කමක් තිබෙනවා. ඉතින් මේක කවුරු වැරදි කිව්වත් හොඳ නෑ කිව්වත් ලෝකයා මේ පාරේ යනවා. ඒකද ඊර්ෂ්‍යා සහගතව බලන්න ඕන නෑ. ඕක වැරදි කියන්න ඕනෙත් නැහැ. මේක පිළිබඳ දහමෙන් පෙන්නනවා මේක කවදාවත් ඇති නොවන ඉවර නොවන ඒ නිසා මේ ගැන ඔයිට වඩා ගැඹුරින් සලකා බලන්න ওই දෙයට වඩා ගැඹුරු දෙයක් ඔබට හොයාගන්න පුළුවන් කියලා. නමුත් මිනිසා මේ පුද්ගලයෙක් වශයෙන් ජීවත් වෙන්න යාමේදී ඔහු ඇලෙන්නේ එක දෙයකට නෙමෙයි. පස්දරෙන්ම හමු වෙන දේවල් වලට රුචි අරුචි පරිදි වෙනස් ආකාරයෙන් මැලීම් හට ගන්නවා. එතකොට ඒකට මේ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවල තිබෙන්නේ ඔවුනොන්ට රුචි පරිදි ඇති වෙන බැවින් ඒක රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම කියලා, ධම්මකාම කියලා. ඒ කාම පදේ පෙන්වන්නේ කාමය කියන එකට වඩා කැමැති පරිදි කියන එක. මේ කැමැති පරිදි කියන වචනේ තුල හංගලා තියෙන්නේ තියෙන දෙයක් නෙමෙයි ඔබ හදාගත්ත දෙයක් කියන එක. ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ පුනර්භවය විශ්වාස කරනවා නම් මේ ටික වින්දේ ඔබ මේ ජීවිතේ නෙවෙයි. අනන්ත සසරේ ඕපපාතික සත්වයන් නම් මානසික වශයෙන්, කායික සත්වයන් නම් කායික වශයෙන් මේ සුඛය පිටුපස යනවා හොයනවා. ඒක නැවත නැවතත් හොයන්න වෙලා තිබෙනවා. මොකද ඒක ඇසට, කනට, නාසයට පවතින්න පුළුවන් මොහොතයි. රසරත් එහෙමයි. ඒ මොහොතේ පමණයි. ගිලෙනකොට රස නැතුව යනවා. ආයෙ රස දෙවි ගෑවෙන්න වෙනවා. ඒ අරමුණට එන මොහොතේ පවතින්නේ අරමුණ නැතු වෙනකොට ඒක නැතුව යනවා. ඒ නිසා අරමුණට අරන් විඳින්න වෙනවා මේක. මෙන්න මෙහෙම පැවැත්මට යටත්ව මිනිසාට උහුලන්න සිදුවෙන බර දරාගන්න පුළුවන් ආස්වාදයක් ලබා දෙන්නට මෙහෙම පැත්තක් සකස් වෙලා තිබෙනවා. නමුත් මේක භාවිතා කරන්නට යාමේදී අප නොදන්න දෙයක් තථාගතයන් වහන්සේ හෙළි කරනවා. ඔබේ ශරීර සෞඛ්‍ය හෝ ධනය හෝ පිරෙන්නේ නැහැ මේකෙදී. නමුත් බුදුන් වහන්සේ වදාළ මාර්ගයේ මේක ඇතුළතින් යන්නා වූ පරිහාන ධම්මයක් තිබෙනවා. මහණනි මම ඔබට පිරිහෙන ධර්මයේ දේශනා කරන්නට යන්නේ. මහණෙනි කිව්ව පාඩෙන් ඔවුන්ට උන්වහන්සේලාට පමණක් නෙමෙයි සමස්ත සමාජයට. අන්න මේ අරමුණු රසය ඉටු කරගන්නට යාමේදී එහි මේ දේ තිබෙන්නේ ඒකයි කියන සුඛය තුල ඔහු නැවත නැවතත් ඒ සඳහා ඔහුට ප්‍රේ කරන්න වෙනවා, ඉල්ලන්න වෙනවා. මොකද ඉරිදපු දේ ගත වෙන නිසා. මේ පිළිබඳ ජාතක පොතේ කතාවක් තියෙනවා. එක්තරා රාජකුමාරයෙකුට මේ විරුද්ධ ලිංගිකයන්ගේ ඇසුර ලැබුණේ නැහැ කියලා තියෙනවා. දවසක් ඔහුට මේක ලැබිලා ඔහු ඒ පිළිබඳව කොතරම් ආත්මාර්ථකාමී වුණාද කියලා කියනවා නම් කඩුවක් අරගෙන පාරට බැස්සයි කියලා කියනවා මාහැර ලෝකේ කිසිවක් මේ නොවිඳිය යුතුයි කියලා පිරිමි ඔක්කොම මරන්න. කොතරම් ඒකට මුලා වෙනවද ආශක්ත වෙනවද කියලා උපමාවක් පෙන්නන්නේ. ඒ වගේ මිනිසාත් මේකට කොතරම් ඇලෙනවද කියනවා නම් ඔහුට ලෝකේ දුක් අමතක කරන්න තනක් වෙනවා මේක. ඔහුට තියෙන විවිධ අසහනයන් පීඩාවන් අමතක කරන්න අවස්ථාවක් බවට මේක පත් කරගන්න පුළුවන් වෙනවා. ඔහු ඒ තුළින් ලබනවා ෂණික නිවීමක්. ඒ මොහොතට පමණක් පසුව නැති වෙන ඔහු ඒකට ගිජු වෙනවා. මේ ෂණිකව ලබන්න පුළුවන් මේ
බුදු සමයෙන් පෙන්වන නිර්වාණ කියන පදේ නෙමෙයි මම එකෙන් පෙන්වන්නේ ඔහු ලබන මේ ලෝකේ අමතක කිරීමට ඊට අදාළ පොතපත සුරතාන්තය කියලා වචනයක් යොදලා තියෙනවා. දන්නවනම් දැනගන්න දන්නේ නැත්නම් දැනගන්න ඕන නෑ. ඒකට ගුජු වීම තමයි අර ලෝකේ අමතක කරන්න පුළුවන් හැකියාව තමයි කුමාරයා ආත්මාර්ථකාමී වුණේ. නමුත් මේ පාරේ යන විට නොදැනෙන්නට විපුලත්වයට වැඩෙන ධර්මතා තුනක් තිබෙනවා. අන්නේ විපුලත්වයට පත්වීම කියන කාරණාවම ඊට පස්සේ මිනිසාට සැප ගෙනත් දෙන්නේ නැහැ, දුක් වැඩි කරනවා. ඒක මිනිස්සයාට තේරෙන්නේ නැහැ. වේපුල්ල කියන පදේ පෙන්වන්නේ බහුල වෙනවා, විපුලත්වයට පත් වෙනවා, වර්ධනය වෙනවා කියන එක. ඒ නිසා තථාගතයන් වහන්සේ කරුණ හෙළි කිරීමේදී මේ සැප විඳින්න ගියාට ඔබ රාගයෙන් විපුලත්වයට පත් වෙනවා නම්, ද්වේෂයෙන් විපුලත්වයට පත් වෙනවා නම්, මෝසයෙන් විපුලත්වයට පත් වෙනවා නම් ඔබ යන්නේ පරිහාන ධම්මං කියන්නේ සැපයෙන් පිරිහෙන පැත්තට. ඒක තමයි මේ තරුණ මැදිවියේ හැම දෙනාටම අපට පැහැදිලි කරන්න තියෙන කාරණාව. එතකොට මේ අදහස් සමාජයේ ජීවත් වෙනකොට සමාජය සකස් වෙලා තිබෙන්නේ නිස්සාර මීට වඩා සාර දෙයක් තියෙනවා මේක අතහරින්න ඕන මේක යමක් නැහැ කියලා දකින්න නෙමෙයි තිබෙනවා ඒක. පෘථග්ජන සමාජයට තිබෙනවා රාගයක් තිබෙනවා, ද්වේෂයක් තිබෙනවා, මෝහයක් තිබෙනවා. තිබෙනවා නම් ඕනේ වයිටු කර ගැනීමෙන් තමයි ජය ලබන්න හදන්නේ. එනිසා ඔවුන්ට හුරු වෙන්නේ මේ භාවිතා කරන්න, ඉටු කරගන්න, නැවත නැවතත් ඉටු කරගන්න. එනිසා ඔබ ලදරුවෙක් වශයෙන් මේක රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට, ගන්ධයෙන් රසයට, රසයෙන් ස්පර්ශය කරා කෙමින් ගෙනියනවා. බෝනික්කගෙන් සෙල්ලම් බඩුවෙන් සබන් කෑල්ලෙන් සෙල්ලම්කාරකෙන් එහාට මේක ආපහු මොටරසයිකලේ හෝ වාහනේ දක්වා ගෙනියනවා. ඒ විදිහට ඒකේ ඔබට අර ලබන මට්ටම මදි, තව එහායින් ලබන්න ඕනයි කියලා මේ සසරට බැඳ තබන මාර බලවේගය විසින් ඔබ මේකට ගිහින් හේතු කරනවා. මෙන්න සැප විඳපන්. නමුත් ඒකට විශාල බරක් දෙනවා. මේ සැප විඳින්න නම් ඒ සඳහා විශාල ව්‍යායාමයක් දරා අමුදරුවන් රැකීම කියන කාරණාව යටතේ මොනයම් හෝ කාරණයක් අව්වේ වැස්සේ පින්නේ හෝ උගත්කමින් මිරියම් ආකාරයක ජීවත් වෙන්න උපයන්න ඕන. ඔබට මේ උපයන්න නැතුව මේක විඳින්න දෙන්නේ නැහැ. ඒ දරන බරට අනුව සතුට හම්බ වෙන්න නම් අර බර දරන්නත් ඕන. මට මතකයි මේ රටේ ඉන්න ප්‍රසිද්ධ කෙනෙක් කළ ප්‍රකාශයක්. ඉගෙන ගන්න කාලේ තනියම ජීවත් වුණායි කියලා කියන්නේ. ඒ නිසා කොන් රවුල් වවාගෙන පෙරේතයෝ වගේ හිටියයි කියලා කියනවා. එයා කිසි අවධානය යොමු වෙච්ච කෙනෙක් නැති නිසා. නමුත් විරුද්ධ පාක්ෂිකයන්ගේ අවධානය යොමු වෙනකොට කොන් රවුල් කපන්න පිළිවෙලකට ඉන්න හිතුණයි කියලා තියෙනවා. ඒ නිසා මේ ඔබේ හැඩ වැඩවීම බලන්න කෙනෙක් නැත්නම් එහෙම ඔබ කම්මැලි කරලා දානවා. විරුද්ධ වර්ගයාගේ ආකර්ෂණය සඳහා තමයි මේ සියල්ල සකස් කරලා තියෙන්නේ. හැඩ වැඩ ලස්සන මොස්තර කියලා. ඒ කියන්නේ ඒවට ඇලවීම සඳහා සකස් කරපු සමාජයක් තියෙනවා. ඔබ මේ වෙනත් විෂයක් සාහිත්‍යයේ ඉගෙන ගන්නවා වගේ බුදු සමයත් ඉගෙන ගත්තට මේවා පිළිබඳ ගැඹුරු හැදෑරෙන්නේ නැහැ, වචනෙන් විතරයි ඉගෙන ගන්නෙ. ඒකත් තවත් විෂය මූලික අධ්‍යාපනයක් විතරයි. මේ නිසා ඔබ හැඩ ගැසෙනවා නොදැනෙන්නට හොරෙන්, ඔබටත් හොරෙන්. තරගයේ නම් දිනන්න, අනිත් අය පරාද කරන්න. කාමයට ඉටු කරගන්නට අවශ්‍ය උපක්‍රම යොදා ගන්න. එහෙම නැත්නම් ගැටීමට, ද්වේෂයට.
මේවා භාවිතා කරන්නට යාමේදී ඔබ කය වචන සිත පාවිච්චි කළාට ඔබේ මේ හැඟීම් තමයි මේවා ඔබ මෙහෙවන්නේ මේවට. ඒ නිසා තරගයට ගියොත් විරුද්ධවාදියෙක් ඇති කරගෙන ඔහු පරාජය කරන්න දේශය බලවත් කරන්න වෙනවා. දේශපාලනට ගියොත් විරුද්ධවාදීන් ඇති කරගෙන ඔවුන් පරාජය කරන්න නොයෙක් කෛරාටික උපක්‍රම යොදන්න වෙනවා. ඉලම් අර්බුදයට ගියොත් දිනන්ට බොහෝ බොරු කරන්න වෙනවා. ඒ වගේ ගැටෙන පැත්තට ගියොත් ඔබ අධිකරණයේදී පෙස්සමේදී මොකද්ද කියන්නේ තොවිල් පවිල් කිරීමේදී ගුරුකම් කිරීමේදී දේශපාලන යොදා බල යොදා ගැනීමේදී තමන්ට පුළුවන් යම් යම් බලයන් යොදා ගැනීමේදී ඒ බලයේ අගතියට යාම පාවිච්චි කරනවා. දේශෙන් අගතියට යාම. අන මේ අගති ගමන කියන එක පෘථග්ජනයන්ට අයිති වැඩක් බුදුන් වහන්සේ වදාරන්නේ. චන්දාදීන් ගච්ඡති ඡන්ද අගතින් ගච්ඡති දේශ අගතින් ගච්ඡති බය අගතින් ගච්ඡති මෝහාදී හතරකට ගත් අගතින් ගච්ඡති. අන මේ බුදු සමයේ ගැඹුරු හැදෑරීමක් නොලබන සමාජයේ මේ අගති ගමනායක තමයි යන්නේ. ඔබ ඉල්ලන්නේ මෙන්න මේක වළක්ව ගන්න මොකද කරන්න ඕන කියන එක. දැන් පෘථග්ජන සමාජයේ නා අගති ගමන යන එක නවත්තන්න බෑ. ඔන්න පෘථග්ජන සමාජයට ඕකට ඉතින් අර ද්වේෂය අඩුව පාවිච්චි කරන පුණ්‍ය කර්ම කියන පැත්ත ආවරණයක් වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් ඒ නිසා ලෝභයෙන් දේශයෙන් මොහෙන් වැඩෙන එක එහෙම නතර වෙන්නේ නැහැ. ඉතින් මේකේ මම කාමය කියන වචනෙට පිළිකුල් කරන්නෙත් නැහැ විරුද්ධ වෙන්නෙත් නැහැ. නමුත් කාම රාග විකෘති කාමය කියන පැත්තට ගියාපුවම මේක අර ස්වභාව ධර්මයේ දුන්නා වූ ස්වාභාවිකත්වයට එහා ගිය ආත්මార్థකාමී දෙයක්. එතකොට ඔබ හොයන්නේ ඔබට දීපු සමාජයේ වගකීම නෙමෙයි ඒක පැහැර හැරලා අර සිත පිනවන සිත රවට්ට ගන්න කටයුත්ත. එතකොට ඉතින් මට ඒකට කාම රාග කියන්න වෙනවා. අර බරක් දැරීම සඳහා දී තිබෙන්නා වූ ආස්වාදනීය ස්වභාවය බර දරන්න යොදා ගන්න නැතුව බර අතහැරලා ආස්වාදයේ සඳහා පමණක් යොදා ගන්නට යන්ත්‍ර මන්ත්‍ර උරුගන් නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණු ශල්‍ය කර්මයන් සහ වෙනත් උපකරණ යොදා ගැනීම මේ කියන දේවල් ටික සවිස්තරව කියන්නේ තේරුම් ගන්න ඕන. ඒ තනි වචනකින් කිව්වොත් මෙහෙමයි. දෙදෙනෙක් එකතුව ජන්මයක් ලබා දීම සඳහා දී තිබෙන්නා වූ හැකියාව ජන්මය වළක්වන්න යොදාගත්තාම ඒක ස්වාභාවික සතුටක්ද විකෘතියක්ද නැත්නම් ඒක ආත්මාර්ථයක්ද කියලා හිතලා බලන්න. ඒ විද්‍යාත්මක වශයෙන් දියුණු වුණාට මෙවයින් මානසික වශයෙන් පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සා මේ මිනිසා තවදුරටත් අර විකෘති අදහසින් වැඩෙනවා. එතකොට ඔහුට දීලා තිබෙන්නා වූ වරප්‍රසාදය වැරදි විදිහට පාවිච්චි කරනවානේ. ඒ කාලයක තිබුණ නැති නිසා ඒකට කාමයේ වර්ධව හැසිරීම කියලා කියන්න නැතුව ඇති. මට නම් පේනවා ඒකත් කාමයේ වර්ධව හැසිරීමක් කියලාද. ආත්මාර්ථය සඳහා යොදා ගැනීම. ඒ නිසා මේ ස්වභාව ධර්මයේ ඔබට දීලා තියෙන දේ ස්වභාවික භුක්ති විඳින්න ලැජ්ජා වෙන්න හෝ බය වෙන්න එපා. සාමාන්‍ය සමාජයේ වශයෙන්, පෘථග්ජන සමාජයේ වශයෙන්. අනිත් එක ආර්ය මාර්ගයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වා මේ බලතල අහිමි නැහැ. ඇයි මම මේ තරම් පිළිකුල් කරන්න සහ තහනම් කරන්න හදන්නේ කියලා මටවත් තේරෙන්නේ නැහැ ගී සමාජයේට. ඔබ යන මගේ ඕන වෙන්නේ නැති දවසක් ඒවි එදාට තුනි වෙලා විනාශ වෙලා ආවි. අදම මේක ආරම්භක ස්ථානයේම ශූන්‍ය වශයෙන් ජීවත් වෙන්න රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් ජීවත් වෙන්න හිතන්න එපා. මන්දයත් මේවා කෙරෙහි ඇති කරගත්තා වූ ඇල්මක් ඔබ චිත්තාභ්‍යන්තරේ පවතිනවා. එනිසා පෘථග්ජන පුද්ගලයා රාග මෝහ, ද්වේෂ මෝහ වැඩෙන පාරේ යන්නේ.
ඒකට තමයි පරිහාන ධම්මං වූ භික්ඛවේ දේසිස්සාමි කියන්නේ. පෘථග්ජනයාට අයිති දහමක් ඒක. දැන් අපරිහාන ධම්මංච අන්න ඔබට මේ ජීවිතයේ සංසුන් වීම සඳහා නැත්නම් මේවා උත්සන්න කරගන්න නැතුව ගැටුම් අවම කර ගැනීම සඳහා ওই ජීවිතේම අවශ්‍ය නම් වේපුල්ලම් පදේ වෙනුවට රාග තනුත්ත්‍යා, දෝෂ තනුත්ත්‍යා, මෝහ තනුත්ත්‍යා තුනී කරගන්න පාරකුත් තියෙනවා. අන ඔබ ඉල්ලනවා නම් මට කියන්න තිබෙන්නේ ඔබ මේ පටිසෝත්තගාමී මාර්ගය තෝරගන්න. අර වගකීම් මත හරින්නට මේ ඕන. නමුත් එහෙම ඉගැන්වීමක් සමාජයේ නැහැ. ඕවා දුක් සහගත කාරණා ඕවා අතෑරලා මහාන වෙන්න කියලාම කියන අය ඉන්නවා. වෙන්නේ නැහැ ලෝකේ කවදාවත්. නමුත් එහෙම කියනවා මත ඒක ඉන්නවා. එනම් මේ මූලයේ බලවත් වෙන එක. ලෝභ මූලය, ද්වේෂ මූලය, මෝහ මූලය. මේවා තුනම එකට එන්නේ නැහැ. දෙක එකට එන්නේ. ඇලීම මුලාව ලෝභ මූල. ගැටීම මුලාව ද්වේෂ මෝහ. මේ මුලාව කියන එකේ තේරුම මෝහය කියන්නේ අත්වහ කටවහ කියන අර්ථයෙන් ගන්න එපා. සමාජයේ මම එහෙම දැකලා තියෙනවා. මෙතන මම වෙමි යන මුලාව. ඒ මයන්න නෙවෙයි, කය නෙවෙයි. මම කියන්නේ මයන්න එක කයන්න යන්න. මයන්න මමත් නෙමෙයි, කයන්න යන්න මමත් නෙවෙයි. අනර එන හැඟීම. ඇලීම මමත්වයෙන් ගැනීම ලෝභ මෝහ. ගැටීම මමත්වයෙන් ගැනීම ද්වේෂ මෝහ. එතකොට ඔබ ඒක ක්‍රියාවට නක් ගන්න යන්නේ, ඉටු කර ගන්න යන්නේ, ප්‍රතික්‍රියා දක්වන්න යන්නේ අන්න ඒක මමත්වයෙන් ගැනීමයි. එහෙමයි මෝහ පදයට ගැඹුරු අර්ථය ගන්න ඕන. එනම් ඉතින් ඔබට කාලය තිබේ, ධනෙ තිබේ, ශ්‍රමය තිබේ, උගත්කම් තිබේ, යාන වාහන තිබේ. නමුත් ඔබ ජීවත් වෙන්නේ ලෝභ දේශ මොහ බලවත් කරන පෘථග්ජන අනුසෝතගාමී මාර්ගයක නම් දැනට ලැබෙන සැප පස්සේ ලබන්න බැරි වෙනවා. ඉන්ද්‍රිය දුර්වල වෙනකොට සමග සහ සිත හැඟීම් වලින් අපිරිසිදු වෙන තරමට ඔය සංවේදී තරමට තමයි ඔය සැනසීම හමු වෙන්නේ. නපුරු රළු වෙන තරමට ඔක ඈත් කරන්න බැරි වෙනවා. අන්න එතකොට තමයි අර ඒ නපුරු රළු ගති විකෘති ස්වභාවයන් බලෙන් ඈත් කරන්න විකෘති ක්‍රම පවා ඕනේ වෙන්නේ. ඒ නිසා මම මෙහෙම වචනයක් යොදන්නම්. ජලාශයක් තිබෙනවා. පාසු වලින් තදට වැසී පවතිනවා. ඔබට පිපාසයක් තිබෙනවා. ඔබ මේ කරන්නේ බලෙන් පිපාසය ඈත් කරලා වතුර ටිකක් බොන එක. බීලා ඉවරනකොට වැහෙනවා. ඔබට තේරෙන්නේ එච්චරයි. පාසය ඈත් කරලා පිපාසය එවලට සංසිඳවා ගන්න විතරයි. ඔබට හිතෙන්නේ නැද්ද පාසය නැත්තම් මේ ජලාශය හැමදාම තියෙනවා කියලා? අනවගේ අරමුණක් විඳින එක ආස්වාදය කියන එක අන්න ඒ වගේ ඒ මොහොතට අනිත්ව අමතක කරලා ඔබ ලෝම අමතකයි ඔබ ළඟ සිටින වෙලාව කියන ගා ගීතයට අදාළ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මේ තෘප්තිමත් අවස්ථාවක් ගැන බලන්න. වෙන ඇත්තටම ලෝකයක් නෑ නේද කියලා. ලෝකයක් නෑ කියන්නේ අරමුණට ඇවිදින්නේ නෑ, ඉන්නේ මේ අරමුණේ. ඒ අරමුණේ අර ජලාශයට වැටිලා පාසිය ඈත් වෙලා. මේ මොහතක සැනසුම විඳින සමහර අය අර පාසි ටික ආපුවම මේ සතුට වෙනුවට කරගත්ත මෝඩකමක් කියලා අඬනවා නේද? මේ අත්දැකීම තියෙන්න පුළුවන් ඔය නීත්‍යානුකූල නොවන පදනමක් යටතේ ස්වකීය තාරුණ්‍ය අහිමි කරගන්න අවස්ථාවට මුහුණ දෙන අයට. මොකද්ද මං කරගත්තේ කියලා ඒ මොහොතට ලෝකේ අමතක වුණාට ඊට පස්සේ අර ඒකේ තියෙන පීඩනය එනකොට සතුටට මේ දුක වැඩි වෙන්නේ. ඒ නිසා මේවට සදාචාර සම්පන්න නීත්‍යානුකූල පදනම පිළිගන්න එක හොඳයි කියලා මම කල්පනා කරන්නේ. ඔබන්ඩ බලන්න ඕනේ නැහැ. ඉතින් ලෙහන්න නේ තියෙන්නේ මල්ල. ස්වාභාවික
මව්පියන්ගේ අනුදැනුම සහ ස්වනීති රීති සාමු යටතේ මේ මල්ල ලියා ගන්න ඉඩකඩ දීලා තියෙනවා. දැන් සමහර ඔබලා බලන්නත් යනවා. කියමනටත් කියනවා ලියන්න තියෙන මල්ල ඔබලා බලන්න ඕන නෑ කියලා. නමුත් මේක අංග සම්පූර්ණ සුඛයක් නම් නැත්තම් මේනම් සදාකාලික සැනසීම ඇයි මාසකින් දෙකකින් අවුරුද්දකින් එපා වෙන්නේ? පන්නලා දාන්නේ, දික්කහාද කරන්නේ, ඝාතනය කරන්නේ. එහෙම සුන්දර නම් කලකදී රසලු කලකදී වස වෙනවාලු. කනකොට මොනවද අතිරසත් පොළොස් රස වෙනවලු. ඒ ඇයි? මේ සුන්දරතම සාස්වාදයේ තිබෙන්නේ ඒකේ නම් එයම අසුන්දර වෙන්නේ ඇයි? ඒවා හිතන්න කාරණා. අන්න නිසා ඒකේ තිබෙන දෙයක් නෙමෙයි ඔබ විසින් ඒකට දීපු අගයයි මේ ආස්වාදය කියන්නේ. නමුත් මේ ආස්වාදනීය ස්වභාවයේ හැටි තමයි ඉවර වුණාට ඉවර වෙන්නේ නැතිකම. ගිජුකමක් තබා යලිත් විඳීමේ ඕනෑකම ඉතුරු කරමින් අවසන් කිරීම ආස්වාදයේ ආදීනමයයි. මේ ජීවිතේනම කවදා කොතරම් කල් වින්දත් තව ඕනේ. බොණ්ඩ පුරුදු වෙච්ච මිනිස්සයාට මැරෙනකම් බීවත් ඇති වෙන්නේ නැහැ වාගේ. අන්න එහෙමයි ඒ ගිජුකමේ හැටි. ඒ නිසා අන්න ඔබට දැන් මේක තහනම් නැහැ. නමුත් මේක ගැඹුරින් හොයා බලා මේ මොහොත ආත්මාර්ථකාමී කරගන්න නැතුව ගැටීමේද නම් අන් අය වනසන්න යන්නේ නැතුව ඔබේ ජීවිතම තිප්පත්තන් චිත්තාභ්‍යන්තරේ ලෝභ මුසේ මූලයේ බලවත් කරගන්න නැතුව ඔබේ චිත්තාභ්‍යන්තරේ කාමයේ රාගය විකෘති රාගය බවට පත් කරගන්න නැතුව ඒ ස්වාභාවිකත්වයේ පිළි අරගෙන ඒ ගැන හොයලා බලන්න. ඔය වත්මන් සමාජයේ මතයක් තියෙනවා. බුදු සමය කියලා කියන්නේ මිනිස්සුන්ට සාමයෙන් සමගින් ජීවත් වෙන්න හදපු නීති ටිකක් විතරයි. ඊට එහාට ඕකේ නෑ මොකක්. ඒක ඉතින් ලෝකෝත්තර ධර්මයේ අතුරුදහන් කරලා ලෞකිකය තුළ සකස් කළා බුද්ධ ආගමට ඇත්ත වෙන්න පුළුවන්. නමුත් සැබෑ බුදුදහමට ඇත්ත වෙන්නේ නෑ ඒක. ඔය හිමිනමකුත් කියලා තියෙන බුදු සමය වෙන නිවන කියලා එකක් නෑ කියලා. ඒ කාලෙත් එහෙම ප්‍රකාශ කරපුවා හිටියක් ඒවට පුතසාතිලා හැමන්නේ වගේ. නමුත් මේ ඔබ හොයන දෙයට ඔබ ඔය ඇසෙන් කලෙන් නාසෙන් යමක් හොයනවා. ඒක සදාකාලිකව තියෙන්නේ නැති එකනේ ප්‍රශ්නයක් තිබෙන්නේ. ඒක නැති වෙනවා. ඔබ මේ හොයන දෙයට වඩා සංසුන් සහගත ඇලීම් ගැටීම් වලින් තොරව නැති නොවන දෙයක් බුදුන් වහන්සේ පෙන්වුවත් මේට වඩා මේකට කියන්නේ සුළු සැපත අතහරින්න ඕන ලෝක සැපතක් ලබන්න නම් මේක ලෞකිකය ලෝකෝත්තරය. එනිසා මේ ඔබේ අසංවේදීකම් ඈත් කරගෙන මොහොතකට දුක අමතක කිරීම වෙනුවට අසංවේදීකම් ටික මරාගත්තොත් අර සංසුන් ස්වභාවයේ වහන ගති ලක්ෂණ ටික ඉවත් කරගත්තොත් එතකොට මම දකින්නේ ලෞකිකයේ අහිමි වෙනවා ලෝකෝත්තරයේ හිමි වෙනවා කියලා නෙමෙයි. ලෞකිකයයි ලෝකෝත්තරයයි දෙකම සාර්ථක වෙනවා. නමුත් පුතග්ජන භාවය විතර ලෝකෝත්තරයට ඇඟිලි ගහන්න හම්බ වෙන්නේ නැහැ, අත දික්ක නැහැ. ලෞකිකය පමණයි. ඒක ඔබට වින්දට ඇතිවීමක් නැහැ. පසු කාලීනව විඳින්න හැකියාවක් නැහැ. පසු කාලීනව රාගයට වඩා ද්වේෂය බලවත් වෙලා. ඔබට සංසුන්ව ඉන්න දෙන්නේ නැති ඔබ නිතරම දකිනහන සියලුම හරි වැරදි කාරණා ඔක්කොම ඔස්සේ වැරදි වශයෙන් දකින්න පුරුදු වෙලා ඒ නිසා ඔබ කලමන තැනකට ඔබ ගෙනියනවා මේක තමයි වේපුල්ලත්වය. ආගදේශ මොහොල වේපුල්ලත්වය. පෘථග්ජන සමාජයේ ජීවිතයේ අගට සිදුවෙන දේ තමයි මේකෙන් පෙන්වන්නේ. ඔය පෘථග්ජන භාවය තුල ගියොත්. එසේ ගැඹුරු ආගමික පැත්තට නැඹුරු නොවි ගත කරපු ජීවිතවල අවසානය ගැන කල්පනා කරලා බලන්න. හොරකම් කළ, මත්මැන් බිව්, සතුන් මැරූ, දඩයම් කළ, කාමීත්‍යාචාරය කළ, විවාහ 7-8ක් කරගත්ත මේ කිසා නොකී ඔය
ආස්වාදයේ පැත්තට ගිය අයගේ අවසන් නිරනම ඇති වුණාද සිහිවිකල්ලව ඒවට විපාක හමු වී පරලොව යන්න සිදු වුණාද? එනිසා ඒසනා ඔබට තියෙන්නේ කාමේසනා. ඔබ කාමයේ සොයනවා. නමුත් ඔය ජීවිතය තුළ තව තියෙනවා බුදු සමයේ භවේසනා කියලා එකකුත් තියෙනවා. ඒකත් භවයේ යන්න නෙමෙයි, ඒක හැටි දැනගන්න හොය හෙව්වට කමක් නැහැ. භවයේ මීට වඩා හොඳ පැත්තට ගියාපම එහි නිස්සාරත්වය කෙලවරක් නැති බව තේරුම් ගන්න ඒ තේරුම් ගත්තට කමක් නැහැ. ඊට එහාට ආලාර කාලාම උද්දකාරාම හෙව්වා වගේ ඒසනා කරන්න ඕන නැහැ. රුපිය ධාන උපදවාගෙන. නමුත් තව ඒසනාවක් තියෙනවා. ඔබට මම එක ඉදිරි දහම් පෙළකදී පාවිච්චි කරාවේ. මොකද මම මේ දවස්වල යම්කිසි දහම් පෙළක් පාවිච්චි කරනවා 1 2 3 4 කාරණා කියලා. ඒක දෙක සායි පාවිච්චි කළේ තව තියෙනවා ඒකේ 3 4 11 දක්වා කාරණා. ඕවා තියෙනවා කියලා මම දන්නවා. අන්න ඔබට එහෙනම් ඔය කාමයේසනා වෙනුවට බ්‍රහ්මචර්යේසනා කියලා එකක් හොයන්න තියෙනවා. ඉතින් ඔය රැකියාව අතහරින්න නැතුව වගකීම් අතහරින්න නැතුව මේ පිළිබඳ අවධානය යොමු කරන්න. බඹසර සෙවීම. මෙන් පෙර දේශනාවක පැහැදිලිත් කළා බඹසර සෙවීමේ අවිවාහකතිට මෙහෙම නෙමෙයි. අන ලබාගත් මිනිසෙකුට මේ නැවත නැවතත් කොතරම් වින්දත් ඇති නොවන මේ ඇත්තියක්. ඔකදී මට මෙහෙම කියන්න පුළුවන්. ඒක ඔබ තේරුම් ගන්නේ කොහොමද කියන දන්නේ නැහැ. මේක මම දුටුවේ මෑතදී ලංකාවේ සිට නැත්නම් ඉන්දියාවේ සිට ඇමරිකාවට ගිහින් පන්නා දමන ලදුව සොකීය දර්ශනීය දේශනා කළ චින්තකයෙක් වුණ භගවාන් රාජ්නිස් තුමන්ගේ ඉගැන්වීම් වල ඔබ දවසකට සතියකට හෝ මොහොතක් පමණක් සුරතේ ඉන්නවා. අනිත් වෙලාවට ඔබට ඒක නැහැ. බුදුරජාණන් වහන්සේ වැනි උත්තමින් වහන්සේලා අවුරුදු 35 80 දක්වාම සුරතේ හිටියයි කියලා. මොකක්ද ඒකෙන් කියන්නේ? ඔබට දුක් වලට හේතු ඈත් කොට මොහොතක් ලබා දෙනවා. උන්වහන්සේලාට දුක්ඛ හේතු නැති බැවින් හැම මොහොතම ඔනෝකයි ආර්ය පුද්ගලයෝ ලෝකෝත්තරේ නිවන් හොයනවා, අනාර්ය පුද්ගලයෝ ලෞකිකේ කෙටි කාලින නිවනක් හොයා ගන්නවා. ඒක නැවත නැවත හොයන්න වෙනවා ජීවිත කාලයම. මොකද හොයපුවේ නැති වෙන බැවින්. එතකොට ඉන්ද්‍රිය දොරවල් කරන්නත් බැරි වෙනවා. එතකොට ඒක ආයෙ එන්න වෙනවා හොයන්න. සාමාන්‍යයෙන් මගේ දැනීමේ සහ දැක්මේ පවතිනවා. නමුත් ඉදිරිපත් වෙන්නේ නැහැ අදාළ මාතෘකාවක් ආවේ නැත්නම්. දැන් මේ මාතෘකාව තුළ මේක පවතිනවා. ඒක ගැඹුරෙන් හිතන්න මොකක්ද මේ බුදුන් රහතුන් වහන්සේලා මේ හැම මොහොතෙම සුරතේ ඉන්නවා කියන්නේ මොකක්ද? තෘප්තියක ඉන්නවා කියන එක. නිවනේ ඉන්නවා කියන එක. අර දානේ වදලන එක, පිණ්ඩපාත වදන බණ කියන එක, නෑදෑකම් පවත්වන එක කතා මොකක්වත් උන්වහන්සේලාට අරකට බාධාවක් නැහැ. ඔබට එහෙම බාධාවක් නෑ අනිත් කාරණා. මේ වැඩේ විතරයි ඔබට කරන්න පුළුවන්. අනිත් එක ඒක කරන්න බෑ. මෙන්න මේ රසය තේරුණොත් පෘථග්ජන පුද්ගලයා මොහතක ප්‍රීතිය සැනසුම සාදත් ආර්ය පුද්ගලයා ඒක වැහෙන්න තියෙන එකට සියල්ල අයින් කරගෙන සදාකාලිකවම එය තමන්ගේ බවට පත් කරගන්නවා. නිවිලා ඉන්නවා කියන්නේ කොහේ හරි තැනකට යනවා හරි මොනවා හරි ලැබෙනවද? මේ රාග දේශ මොහ වේපුල්ලන් කියන වචනේ විපලත්වයට පත්වීම වෙනුවට ලෝභක්කේ, දේශක්කේ, මෝහක්කේ මෙන්න මේවා අයින් කරපම තව තැනක් හම්බ වෙනවා. මේවෙන් වැහිලා තියෙන, මේවා නැතුවම තියෙන තැනක්. ඒ සඳහා ඔබ මේ අරමුණ බලවත් කරන්නා වූ, වඩන්නා වූ පුද්ගලයක් වෙලා බෑ. අරමුණට එන්න දේ ලෝභය මම,
ලෝභය මගේ මගේ ආත්මය. ද්වේෂය මම, ද්වේෂය මගේ මගේ ආත්මය. මෝහය මම මගේ. අනේ ඒ එන හැඟීම සමග ආසක්ත වීමට නමක් තමයි මගේ මම මගේ ආත්ම කොට ගන්නවා කියලා කියන්නේ. අල්ලා ගැනීමට නමක්. අල්ලා ගන්න අසංවේදී බව වැඩි වෙනවා. මේ මූල බලවත් වෙනකොට වේපුල්ලන්. එතකොට අර සතුට නැති වෙන එක තමයි මම දකින්නේ පරිහාන ධම්මං ඕබික්ක පරිහානය කියලා. සරිසෞඛ්‍යයෙන් හෝ ධනෙන් පිරිහීම නෙමෙයි. සැපතින් ඈතට යන එක. මේක හොඳට නිරීක්ෂණය කරලා බලන්න. ඔය ගැටුම් සහිත ජීවිතයක් ගත කළ වයෝවෘද්ධ භාවයටපත් වෙලා බණක් දහමක් තේරෙන්නේ නැති ආගමික ජීවිතයක් නැති කණ්ඩත් නැති සතුටක් නැතුව නිරන්තරයෙන්ම ගිනි කබලක් උඩ ජීවත් වෙන අයගේ ජීවිත තුළ මොකද්ද දැන් මේ කරන්නේ කියලා. ඒ පිරිහිලා ඉවරටම. ශරීර ශක්තියනොත් පිරිහිලා, ධනෙනොත් පිරිහිලා, කටහඬිනොත් පිරිදලා, ලෝභයෙන් ද්වේෂයෙන් මොහෙන් වැඩිලා කරන්න දෙයක් තේරෙන්නෙම නැහැ. නමුත් අර අපරිහාන ධම්ම මාර්ගයේ ගිය සම්බන්ධයෙන් පෙන්වන්නේ පිරිසිදුව ඉන්නවා, මූණ පිරිසිදුයි, සතුටින් ඉන්නවා, ඉන්ද්‍රිය පැහැදිලි. එමය පෙන්වන්නේ. දුකින් ඉන්නවා කියලා නැහැ. ආරණ්‍යයේ වාසය කරන එක වේලක් වළඳන අයගේ පැවතුම් පැහැදිලි ඇයි කියලා අහලා තියෙනවානේ. දෙවියද්ද බ්‍රහ්මයේද්ද අරඤ්‍ය සූත්‍රයේ. දැන් කාරණෙත් පෙන්නලා තියෙනවා. අතීතං අනුසෝචන්ති පජප්පන්ති නාගතා පච්චුප්පන්නෙන්න යාපෙන්ති තේන වන්නෝ පසීදති. අන්න බුදු සමයෙන් පෙන්වන මහලු බවට පත් වෙලත් මහලු වෙන්නේ නැති, දුකක් නැති තැනක් පෙන්නනවා. නමුත් පෘථග්ජනයාට අතීතං අනුසෝචන්ති, නැවත නැවතත් එන මොහොතක් පාසා දැවෙන්න තැවෙන්න කම්පා වෙන්න සිදුවන අතීතයක් තියෙනවා. ඒක ඔහුට හිස් දෙයක් වශයෙන් සුන් දෙයක් වශයෙන් පේන්නේ නැහැ. ළමන් පිටිපස්සේ එන්නා වූ අදකෙක් විදිහට පේන්නේ. ඒ වගේම නොලැබුණ දේවල් ඉටු කර ගැනීම සඳහා ප්‍රජාප්පණයක් වස්සිහිනමයි මොකුත් තියෙනවා. පෘථග්ජන පුද්ගලයාට පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත විපස්සති පච්චුප්පන්නේන යාපෙන්ති තේරෙන්නේ නැහැ. පච්චුප්පන්න කියන්නේ අතීතයට අහු වෙන්නේ නැතුව වර්තමාන මොහොතේ හමු වෙන දෙයින් ප්‍රත්‍යයෙන් උපදින දේ ප්‍රසාදයට ගෝචර රූපය ආලෝක මනසිකාරය හැට කරන්ට නාස දිවට කායට මනසට එන දේ ඔය කියන්නේ පච්චුප්පන්න කියලා. ප්‍රත්‍යයෙන් හට ගන්න දේ. යාපෙන්ති ගැඹුරුයි හැබැයි. මොකද යාපෙන්ති පුරුදුනේ නෑ ඔබට. ඔබ පච්චුප්පන්නේ යාපෙන්තිනේ අතීතය අරගෙන විඳවන්න පුරුදුන කෙනෙක්. මේ දවස්වල මම මේ කාරණාව පැහැදිලි කරමින් ඉන්නවා. තවත් දේශනාවක් තුළ හොයාගන්න බලන්න. එහෙනම් මොකද දැන් කරන්න ඕන? ජීවිතය ගෙන යන්න ඕන. ජීවිතය තරුණ හෝ මැදි හෝ මහලු හෝ ඒ ජීවන වයසේදී ඔබ මේ ප්‍රශ්න විසඳීම සඳහා විශේෂයෙන් ද්වේෂය අවියක් කොට භාවිතා ගත යුතු නැහැ. මොනම ප්‍රශ්නයකදී හෝ හින්ට් අරිනවා කියලා කියන්නේ, පහර ගහනවා කියන්නේ, රිදවනවා කියන්නේ, අනුම්පද කියනවා කියන්නේ, පලි ගන්නවා කියලා කියන්නේ, පෙස්සම් ගහනවා කියලා කියන්නේ, මිරිස් සම්බරනවා කියලා කියන්නේ, තුවක්කුව පාවිච්චි කරනවා කියලා කියන්නේ. අන්න ඒවට ඉඩ නෑ මේ පාරේ. ඒව තමයි ඔබ දුකටපත් කරන්නේ. අනුන්ට කළදී Tamanට පළදී. කාමයන් විකෘති පැත්තට ගෙන යන්නේ ස්වාභාවික පරිදි විඳින්න හැමදාටම හම්බ වෙන්නේ නැවත නැවත වින්දත් ඇති වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්තාම ඒක ඕනේ දැනට ඕනේ ඇති. නමුත් ඔකට ඕනේ නැති දවසකුත් එයි. කියන්නේ ඉන්ද්‍රිය දුර්වල වීමෙන් ඕනේ නැති දවස නෙමෙයි තේරෙනකොට. කාම රාග ව්‍යාපාද තුනී වෙලා විනාශ වෙනකොට ඔයිට වඩා හොඳ සැනසීමක් තියෙන නිසා ඕක ඕන නැහැ. ඒ නැති ඕක නිසා නෙමෙයි ඔයිට වඩා හොඳ සැනසීමක් හම්බ වෙලා තියෙන නිසා මේක ඕන නැහැ. නමුත් අර ඒ සැනසීම දන්නේ නැති නිසා මේක ලොකු දෙයක් නේ. සාමාන්‍යයෙන් සමාජයේ ලොකු දේවල් කියලා. මේ ලොකු දේවල් කිසිවක් ලොකුත් නැහැ. කුඩා කරගත් දේවල් කිසිවකුත් කුඩාත් නැහැ. බුදුන් වහන්සේ වදාළ උපේක්ෂාවදී ලොකු කුඩා නැහැ. ලොකු එක කුඩා වෙනවා, කුඩා එක ලොකු වෙනවා. උපේක්ෂාව
ලොකු කුඩා වෙන්නේ නැහැ. පවතිනෝ. අන්න එහෙම මැදට එමක් නෙමේක පෙන්වන්නේ. ලොකු කරගත්ත දේවලුත් අතෑරලා කුඩා කරලා දේවලුත් අතෑරලා මැදට එනකොට වෙනත් භූමියක් හමු වෙනවා. ඒ නිසා ඕවා සසරට පවතින දේවල් ඕවා කරන්න හොඳ නැහැ කියලා ඔය වැඩිහිටි ඉස්සර මේ දැහැම ජීවත් වුණ පෘථග්ජන මව්පියන් ගාව තිබුණා. ඕවා කරන්න එපා සසරට ගෙන යන්න වෙන දේවල් කියලා ඔය එදිනදා ක්‍රියාකාරකම් තුළ ද්වේෂය පාවිච්චි නොකරන්න. ඉතින් ඒක සමූහයක් වශයෙන් ජීවත් වෙනකොට කල්පනා කරලා ඒක නොකරන්න තරම් එකඟ වෙන්න ඕන. අන්න සංවිධානය වෙන්න ඕන ඒවට. ඔය සමිති වශයෙන් සංවිධානය වෙනවා වගේ. කාමයට නීත්‍ය අනුකූලව ඇරුණාම මවට හොරෙන් පියාට හොරෙන් සහෝදර සහෝදරයාට නීතියට හොරෙන් බිරිඳට හොරෙන් සැමියාට හොරෙන් පාවිච්චි කරන්න ගියොත් තහනම් ගහේ ගෙඩි. නෑ ඕක කොතරම් ගියත් ඕක තමයි. ඒ නිසා ඒක දීලා තියෙන ස්වභාව ධර්මයෙන් දීලා තියෙන නීතිය යටතේ පමණක් භුක්ති විඳින්න තරම් ඔබ තෘප්තිමත් වෙන්න අහිංසක වෙන්න. ඒක එසේ අවංකව එහෙම භුක්ති විඳීම තුළ තිබෙනා වූ සතුට ඔය ගහෙන් ගහට පනින්න ගියාපහම ලැබෙන්නේ නැහැ කියලා තේරුම් ගන්න. එතකොට ඔබ කෛරාටිකෙක් වෙලා ඔබ ඒක හොයන්න ගිහින් ඊට පස්සේ. එතකොට ඒ වැපුරු ලෙස කපා ගනි. එතකොට මේ දීලා තියෙන ස්වභාව ධර්මයේ නීතිය පිළිගත්තේ නැත්නම් ඊට පස්සේ ඒ ස්වභාව ධර්මයේ නීතියක් හදලා තියෙනවා. සුනකය අතර, රිලව් අතර, වඳුරු අතර එහෙ යන්න වෙනවා. එහෙම විඳින්න. ගැඹුරින් ආන් එහෙම හිතන්න වෙනවා. නිසා එදිනදා ජීවිතය තුළ මේ මොහොතේ නැගීම දේශේ නම් දේශේ මම. දේශේ නැමැති මම පාවිච්චි නොකළ යුතු අවියක් කියන එක හැමෝම තේරුම් ගන්න. අනිත් අයට පෙන්වා දෙන්න ඔතනින් ඕක නවත්තලා අතහැරලා දාන්න කියන. ක්‍රියාත්මක යන්න ගියොත් බලවත් වෙන්නේ. මේ රාග අවිය දේශ අවිය දැන් එකක් නෙමේ පරණ මේ බලවත් කරගත්තා වූ ඔබේ චිත්තාභ්‍යන්තරයේ පවතින පරණ මල එකක්. මල අතීතයක්. ඒ බාරම විඳින්න ගියාපම වර්තමානයේ විඳීම නැති කරලා මේ විසින් අනාගතයටත් සම්බන්ධයක් ඇති කරනවා. වියමන කියලා එකට කියන්නේ. අතීතේ වර්තමානයේ හරහා අනාගතයටත් වියනවා. එනිසා අන්න ජීවිතය තුළට ගෙන එන්න ඕන සාරධර්ම මොකක්වත් අතහරින්න ඕන නෑ නේද එතකොට? ශ්‍රම දානය හෝ මව්පියන්ට සැලකීම හෝ ආගමික ස්ථාන උදව් කිරීම හෝ ගම් අතර එදින ආයාමදී උදව් කිරීම හෝ මේ මොකක්වත් නවත්තන්න ඕන නෑ. නවත්තන්න ඕන රාග, දේශ, මෝහ ඉටු කර ගැනීම. කාම නම් විකෘති ආකාරයෙන් ඉටු කර ගැනීමට ආයුබෝවන් කියන්නේ. දේශ නම් ඉටු කර යුගත යුතුම නැහැ. ඉටු කරගත යුතු නැහැ කියන තැනට ගැඹුරට එන්න පුළුවන් වෙන්නේ ඒ මොහොතට එකතු නොවි ඒක අතීතයක් වශයෙන් දැක ඒට එකතු නොවෙන්න එතෙන්ට සිහිය හරස් කර ගැනීමෙන්. සිහිය මගින් එය බැහැර කර ගැනීමෙන්. ඒක පුරුදු කරලා නැහැ. පුරුදු කරලා තියෙන්නේ මේක ඉටු තිබෙන්නේ මේක ඉටු කර ගන්නට ඒ මොහොතට ඊට අහු වෙලා ප්‍රතික්‍රියා දක්වන්නට. එහෙනම් ඒක ප්‍රතික්‍රියා නොදැක්විය යුතු දෙයක්. හැකියක්මනින් සංසුන් ස්වභාවයට එනතුරු එයා බැහැර කළ යුතු දෙයක්. ඒ සඳහා ඔබට වීරියක් ඕන. උත්සාහයක් ඕන. අපට අයිති කෙනෙක් නෙමෙයි ඒ හමුදාව මාරයට අයිති. එයා අපි දුකටපත් කරනවා ආවොත් ඉඩ දුන්නොත්. ඒක තේරුම් ගන්න වෙනවා. අන්න එතකොට එය භාවිතා කිරීමෙන් ක්‍රමයෙන් බලවත් වෙන්න ආසේ භාවිතා නොකිරීමෙන් ක්‍රමයෙන් දුර්වල වී ගොස් එය නැති දෙයක් බවට පත් වෙනවා. ඔබ නැති වෙන්නේ නැහැ. ඔබේ ස්කන්ධ පංචකය උපාදානයට හේතු වෙන රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් ශූන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඔබ ඒවා රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් යුක්ත නම් ස්කන්ධ පංචකය වෙනුවට උපාදානස්කන්ධයෙන් යුක්තයි. ඉතින් මේ ක්‍රියාමාර්ගය තමයි ත්‍රිපිටක ධර්මයේ තුල සූත්‍ර දේශනා තුල විවිචිත්‍ර විවිධාකාරයෙන් විස්තර කරලා තියෙන්නේ. මොකද ඒ තමයි උන්වහන්සේට වදාරන්න තිබුණ දේ. ඉතින් ඕක එකම පාරකින් කියන්නේ නැත්නම් ලෝකේ තියෙන සියලුම උදාහරණ අරගෙන ඒ උදාහරණ වලින් ගලපලා
වලාකුළු වල ගෙරවිල්ලයි වහින එකයි. රළ මුහුදේ තියෙන ආශ්චර්ය ධර්ම 7යි ඒක සසුනට ගල්පලා දේශනා කරනවා. ගැරන්ඩියෙක් හැවක් කරනවා දැක්කොත් ඒ වගේ මැරිච්ච හැවෙන් වැඩක් නැහැ ඒක අතහැරලා දාන එක වගේ කාමයන් අතහරින්න ඕන පැත්තට ගලපලා පෙන්නනවා. මේ සඳහා අනුගමනීය ක්‍රියාමාර්ගයේ කාත් කවුරුත් දවවට නැති වුණාට කඟ වේනෙක් වගේ යන්න කියලා හරි ලස්සන ගැම් මේක තියෙනවා පුදුම දේවල්. ඒ ඔබ කියන ආකාරයට ලබාගත් ජීවිතයේ මේ යුතුයකම් මිටු කරමින් ප්‍රඥාව දියුණු කරගන්නා වූ නිවෙන මග යන්න උන් සඳහා අනිත් අයට ඉතින් ඕවා වැඩක් ඇති දේවල් වෙන්නේ නැහැ. ඔවුන් රාගයම ඉටු කරගන්න, ද්වේෂයම ඉටු කරගන්න, මෝහයම ඉටු කරගන්න තමන් තියෙන හැම හැකියාවල්ම යොදයි. ධනය, කුලය, නිලය, බලය, ශරීර ශක්තිය, දේශපාලන බලය, මුදල් බලය, අවි බලය. එහෙමයි පෘථග්ජන සමාජයේ ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ට මේ අපරිහාන ධම්මං හමු වෙන්නේ නැහැ. පරිහාන ධම්මං වල අවසානයේ හිටපු ගමන් හුස්ම ටික ගිහින් ඒ හදාගත්ත මානසිකත්වය අනුව අනාගතය සකස් කරගන්න වෙයි. මෙන්න මේ කරුණු ඒ බඳු ජීවිත ගත කරන අය ඒ පරමසුවේ නොවන බව, ඒ හැමදාමත් යලියල ලැබුවත් ඇති නොවන බව, සංසාරේ කලේවක බව. එනිසා ඒක දෙයක් බාහිර ලෝකේ තියෙන දෙයක් නම සිතුවිල්ල දෙයක් කොටගෙන විඳින්නා වූ දෙයක් බව. සිතුවිල්ලෙයි මේක තිබෙන්නේ නමුත් සිතුවිල්ල යනු හටගන්න නැසෙන දෙයක් ඊට එහාට ඒක පවත්වන්න බැරි බව. ඒ සිතුවිල්ල ලොකු කුඩා කර ගැනීම තුලයි මේ ගැටුම තියෙන්නේ කියන එක. ලොකු කොට ගැනීම, කුඩා කොට ගැනීම. නමුත් ඒ සත්‍ය ස්වභාවය ඇති වෙන නැති වෙන බවවත් උපේක්ෂා සහගත භවයේදී ඒ සිතුවිල්ලට රැවටීම වෙනුවට රැවටීමක් නැති තැන ඊට වඩා වෙනස් සුවයක් තිබෙන බව. ඒ අර වගේ ඇති වෙන නැති වෙන එකක් නොවන බව. ඒකට දිගපළල සීමා නැති බව. ඒ පූර්ණ තෘප්තිය බව. පූර්ණ තෘප්තිය. මිනිසා විසින් ලැබිය යුතු උත්තරීතර සැනසීම බව. එතනින් එහාට ලබන්න දෙයක් නැති බවත්, දුක් විඳින්ගේ ගමනත් එතකොට නිමා වෙන බවත්. ප්‍රඥා සති වෙනවා නම් තේරුම් ගන්න ලැබේවි. ඒ සඳහා තමයි සද්ධා විරිස සමාධි ප්‍රඥා වඩන්න ඕන කියලා තියෙන්නේ. සති වඩන්න ඕන කියලා තියෙන්නේ. අප්‍රමාද වෙන්න ඕන කියලා කියන්නේ. අනුගමනීය ප්‍රතිපදාවක් ඕන කියලා කියන්නේ. පටිසෝතගාමී වෙන්න ඕන කියලා කියන්නේ. අන්න ඒ වචන වලින් කියන කාරණාවලට ඔබ ගත කරන ජීවිතය තුළම ඒ කුටුම්බ සංරක්ෂණය වගකීම් ඉටු කරන ගමන් මේ දැක්ම පුළුල් වීම අවශ්‍ය වෙනවා. එතකොට ඔබ පරිහාන ධම්මංච වෙනුවට අපරිහාන ධම්මංච. ඔබේ අවශ්‍යතා තව තියෙන්න පුළුවන්. ඒවා ක්‍රමානුකූලව තුනී වී ආවේ. සංසුන් බව ලැබෙන්න ඒක දෙන්නට ඕන නැති දවසක්. ඊට වඩා සැනසෙල්මක ඉන්න බව. එතෙක් එක්කෙනෙකුට ඕන නම් අනිත් එක්කෙනාට ඕනේ නැතත් ඉටු කරගන්න තහනමකුත් නැහැ ඒකේ. ඔවුන්ට තේරෙනවා මේ අර අනිකුත් හැඟීම් ඈත් කරලා ලබන්නා වූ කෙටි කාලින සුවයක් අර අනිත් පාසිටික ඇවිදින් බැහැනවා වගේ මේක එතනින් පස්සේ ආයෙත් නැහැ කියලා. එසේ ඕක බැහැලා හොයන්න ගියොත් කවදාවත් හමු වෙන්නේ නැති බවත් ආයෙත් වැහෙනවා. වැහෙන්න තියෙන බාධා ටික ඉවත් කරගත්තොත් එහෙම ඔය ඕක නුනත් බුදුන් වහන්සේලා හොඳයි සපයි සාන්තයි කියලා වදාළා වූ අසීමිත ස්වභාවය ඒ වෙනුවට ඔබට විකල්පයක් විදිහට ලැබෙන බව තේරුම් ගන්න. අදාළ කරුණු තේරුම් ගනිමින් බුදුවරු මිනිස්සුන්ට දුක් ගෙනත් දෙන්න ඉපදුනේ නැහැ. බුදුවරු මිනිස්සු හදාගන්න දුක හේතුව පෙන්වලා ඒක අයින් කරගත්තාම ඊට වඩා උත්තරීතර සැනසීමක් ජීවිතේ විඳවන්න නෙමෙයි පාර පෙන්නපු අය. ඒ නිසා බුදු සමයෙන් පෙන්වීම නැති එකක් කියලා කියයි නැතුව ඒක අනාගත බුදුරු දෙයක් පෙන්වන දෙයක් කියන්නේ නැතුව ලෝභක්ඛේ දේසක්ඛේ මෝහක්ඛේ මේවා ශේ ප්‍රතිපදාවක් වලින් හමු වෙන්නේ මේක බව තේරුම් ගන්න. අපෘථග්ජනයා වර්ධනීය ප්‍රතිපදාවක් වෙනවා. ආර්ය පුද්ගලයෙක් වුණොත් ශේ ප්‍රතිපදාව යනකොට ටිකින් ටික සාක්ෂාත් වෙනවා. පුංචි සැප වෙනුවට ලොකු සැපතක්. අදාළ මාර්ගයේ යන්ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ඔබට ලැබේවායි කියලා සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ඔබේ ඉල්ලීම
මෙසේ ඉටු කරමින් ධර්මානුශාසනාව අවසන් කරනු ලබනවා. මෙම සුමතුර ධර්ම දේශනය සඳහා දායකත්වය දරන ලබන්නේ කලපලුවාව රාජගිරිය නෙළුම් පෙදෙසේ පදිංචි කමනි කැටංගොඩගේ මහත්මිය විසිනි. අරුණු අතර මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය 2021 නොවැම්බර් මාස 5 වන දින ජන්මදිනයේ යෙදෙන කෞසල්‍යා සම්මානී කැටංගොඩගේ දයාබර දිනියට හා 2021 නොවැම්බර් මාස 7 වන දින ජන්මදිනයේ යෙදෙන දීප්ති සුමුදිනී තිරිමාන්න සොයුරයටද නොවැම්බර් මාස ජන්මදිනයේ යෙදෙන ඥාතීන්ටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබීමට ආශිර්වාදයක් වේවා. සසර ගමන නිමා කර ගැනීමට අවශ්‍ය සදහම් මැස පාදා ගැනීමට හේතු වේවා. ඒ වගේම සුබ උපන් දිනයක් වේවා. ඒ හැමතෙම මෙම ධර්ම දානමය කුසල ශක්තිය ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය 2017 අප්‍රේල් මාස 29 වෙනි දින මිය පරලෝකීය වසන්ත ගාමිණී කැටංගොඩගේ ස්වාමි පුරුෂයාටද ඔහුගේ මියගිය පරලෝකීය දෙමව්පියන්ටද 986 පෙබරවාරි මාස 20 වෙනි දින පරලෝකසපත් වන්නට දෙනා වූ එච්.ඩී. ප්‍රේමරත්න ගුණසේකර පියාණන්ටද 2010 සැප්තැම්බර් මාස 26 වෙනි දින මියගිය පරලෝකීය ජේ.ඩබ්ලිව්. චන්ද්‍රාවති බොතේජු මෑණියන්ටද 2012 පෙබරවාරි මාස 4 වෙනි දින පරලෝකසපත් වන්නට වූ ලිලියන් බියට්‍රිස් සමරසිංහ නැන්දාටද 2012 දෙසැම්බර් මාස 7 වෙනි දින පරලෝකසපත් වන්නට දෙනා වූ ගාමිණී කුමාරසිරි ගුණසේකර සොයුරාටද නොවැම්බර් මාස 2016 නොවැම්බර් මාස 6 වෙනි දින මේ පරලෝකීය එල්.පී. ජයමාන්න ගුරු මාතාවටද ඥාති පරම්පරාවල මේකේ සියලු ඥාතීන්ටද අවශ්‍ය නම් අනුමෝදන් වේවා. සුගතිගාමී භවවල ඉපදේවා. ඉක්මන් භවයකදී මිනිසත් භව ලබා චතුස්සත්ත්‍ය රමාව අවබෝධ කරන දුක් කෙලවර කරගනීවා. දායකත්ව දරුවෝ මව හා දරුවන් ඇතුළු සුජීවත්ව වාසය කරන පවුලේ ඥාතීන් සියලු දෙනාට මේ උතුම් පුණ්‍ය ශක්තියෙන් නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් සැලසේවා. උතුම් නිවනින් නිවීමට යන මාර්ගය සාක්ෂාත් වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ වන විට ලෝකවාසීන් මුහුණ පාසිටිනා වූ කොරෝනා උදර මුලින් තුරන් වී සියලු සත්වයින්ට මීට වඩා සාන්ත දාන්තව සාමකාමීව දිවත් විය හැකි නිදුක් නිරෝගී සුවපත් භාවයකට මං පෙත් පෑදේවා. ඔබ පැතූ සියලු පැතුම් සපිරේවා. සුබ උපන් දිනයක් වේවා. අනුග්‍රහක බවතුන්ටත් දහම් මැස පාදා ගනිමින් මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ පුංචි සැපතට වඩා ලොකු සැපතට සමීප වෙන්න ලැබේවායි අදිෂ්ඨාන කරගන්න. සබ්බිතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං